විසජ්ජ ගන්ථානි මුනිධලෝකේ විවාද ජාතේ සුනවග්ගසාරී සන්තෝ අසන්තේසු උපෙක්ඛකෝසෝ අනුග්ගහෝ උග්ගණ්හන්ති මඤ්ඤේ පුබ්බාසවේ හිත්වා නවේ අකුම්බං නචන්ද ගුණෝපි නිවිස්සවාදී සවිප්පමුත්තෝ දිට්ඨි ගතේහි ධීරෝ නලිප්පති ලෝකේ අනත්ත ගරහි සසබ්බ ධම්මේසු විසේනි භූතෝ යං කිංචි දිට්ඨං වසුතං මුතං වා සපන්න භාරෝ මුනි විප්පයුත්තෝ නකප්පියෝ නෝපරතෝන පත්තියෝති. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මයේහි සුත්ත නිපාතයට අයිති අටක වර්ගයේ මහා ව්‍යුහ සූත්‍රයයි අපි මේ දවස්වල ඉගෙන ගනිමින් සිටින්නේ. බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කොට වදාළේ අපගේ ජීවිත අවබෝධය පිණිස ඒ උතුම් සද්ධර්මයේ පැහැදිලි කර ගැනීම පිණිසයි. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ දෙවියන්ට මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා තමන්ගේ ජීවිතය ගැන දැන කියා ගන්න. දැන් අපි ඉගෙන ගත්ත මේ දේශනාවන් වලින් බුදුරජාණන් වහන්සේ දෙවියන් තුල ඇතිවෙච්ච සැක සංකා දුරු කිරීම පිණිස මේ උතුම් බුද්ධ වචනේ පැහැදිලි කරව බව. ඇත්තටම ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේහි අපි වෙන් කර ගන්නවා මේ කොටස් භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවල දේශනා කළා කියලා. ඒ කියන්නේ පස්වග ශ්‍රමණයන් උදෙසා දේශනා කරපු කරුණු, ඊළඟට මිනිසුන් උදෙසා කියපු කරුණු, ඊළඟට දෙවියන් උදෙසා කියපු කාරණා, ඊළඟට බ්‍රහ්මයන් උදෙසා කියපු කාරණා, ඊළඟට යක්ෂයින්, ඊළඟට නොයෙක් බ්‍රාහ්මණයන්, ශ්‍රමණයන් ආදී වශයෙන් මේ දේශනාවල් නොයෙක් ආකාරයට වර්ග කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තුල ඒ අවස්ථාවට ගැලපෙන අයුරින් ඒ ධර්මයේ දේශනා කරන්නට යෙදුනා. ඒ කිනාගේ ප්‍රඥාවට අදාළ විදිහට. පින්නතුනි, මෙතන ඒ දෙවියන්ගේ සිත් තුළ ඇතිවෙච්ච ප්‍රශ්න රාශියකට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ජීවිත අභ්‍යන්තරය ගැන, ඊළඟට මතවාද දෘෂ්ටීන්ට මේ සත්‍යයන් බැඳිලා යන විදිහ, ඒ වගේම මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකේ පවා ඒ දෙවියන්ගේ සිත් තුලත් නොඑක ආකාරයේ දෘෂ්ටි මතවාද ක්‍රියාත්මක වෙන විදිහ. ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා මේ සත්‍යයට බොහෝ සෙයින් හානිය පිණිස පවතින ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ කාරණාව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ගත්තාම මනුස්සයාව සතර අපායට රැගෙන යන්නේ සක්කාය දිට්ඨිය නිසා. ඒ වගේම සංසාර ගමනක කෙනෙක් යොදවන්නේ සක්කාය දිට්ඨියෙන්. මේ ජීවිතය ගැන තියෙන අනවබෝධය නම් වූ අවිද්‍යාවෙන් මේ පුද්ගලයාව කෙලවරක් නොපෙනෙන අනන්ත වූ සසර ගමනකට යොමු කරලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් මේ ජීවිතය ගැන නුවණින් විමසන්න පටන් අරගෙන ජීවිතය පිළිබඳව ගැඹුරින් විමසාගෙන යද්දී, ජීවිතය අවබෝධය කරද්දී ඒ කෙනාට දකින්න ලැබෙන අවසාන කෙලවර බුදුරජාණන් වහන්සේ
ගෝතම සූත්‍රය ආදී දේශනාවලින් ඒ වගේම මහා නිදාන සූත්‍රය ආදී දේශනාවලින් පැහැදිලි කරලා තියෙනවා. මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ දෙවියන්ගේ සිත්වල හටගන්නා වූ කෙලෙස් ගැට යම් තැනකදී නැති වෙලා ගියාද යම් ආකාරයකින් ඒ කෙලෙස් ගැට ප්‍රහාණය වෙලා යනවද ඒ තුලින් මේ සත්වයාට සදාතනික වූ විමුක්තිය ලබන්න පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා විසජ්ජ ගන්තානි මුනිද ලෝකේ. මේ ලෝකේ මුනිවරයා ඒ කියන්නේ මුනි කියලා කියන්නේ පින්වතුනි ලෝකේහි ධර්මය අවබෝධ කරන්න සුදුසු වූ මානසිකත්වයක් උපදවාගත්තු කෙනා. ඒකට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා රාගය දුරු කිරීම පිණිස. ඊළඟට ද්වේෂය දුරු කිරීම පිණිස, මෝහය දුරු කිරීම පිණිස පිළිපන්නා වූ ඒ ධර්මය අවබෝධ කිරීම පිණිස පිළිපන්නා වූ නිසා කියනවා මුනි කියලා. ඒකට කියනවා මෝණීය ප්‍රතිපදාව. මුනිවරයෙක් බවට පත් වෙන්නා වූ ප්‍රතිපදාව වශයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මුනිවරයෙක් ලෝකේ වාසය කරනවා නම් ඒ මුනිවරයා විසජ්ජ ගන්තානි මේ ජීවිතය තුල හටගන්න කෙලෙස් ගැට වලින් සදහටම නිදහස් වෙනවා. ඊළඟට විවාද ජාතේසු න වග්ගසාරී විවාදයක් පිණිස වාද විවාද කර ගැනීමක් පිණිස හේතු වෙන යම්තාක් අකුසලයන් ඇද්ද ජීවිතය තුල සාමාන්‍ය පුද්ගලයෙකුගේ ක්‍රියාත්මක වෙන ඒ අකුසලයන් පිළිබඳව බෙදීම් උපදවන්නේ නැහැ තමන්ගේ ජීවිතේ. ඒ කියන්නේ බෙදීමක් උපදිනවා නම් එතන තියෙනවා ප්‍රිය අප්‍රිය බව, ඊළඟට මනාප අමනාප බව, ඊළඟට හොඳ නරකයි කියලා හොඳයි නරකයි කියලා හිතින් වෙන් කර ගැනීම. එහෙමනොත් තමයි එතන වෙන් කිරීමක් තියෙන්නේ. නමුත් රහතන් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයාට ධර්මයේ තුලින් දකින්නකොට එහෙම වෙන් කිරීමක් නැහැ. ඒක තමයි ඔහුගේ ප්‍රඥාව. මේ ප්‍රඥාව තුලින් තමයි වෙන් කිරීමක් නැතුව සමසේ ලෝකය දකින්න පුළුවන් වෙන්නේ. සමසේ ලෝකය දකින්න කෙනාට අසවලා මට මෙහෙම කිව්වා, අසවලා මට මෙහෙම බැන්නා, මේ විදිහට ගැහුවා, එහෙම නැත්නම් මෙහෙම දෙයක් කළා කියලා කිසිම ආකාරයක කම්පනයක්, ගැටීමක්, ඊළඟට හොඳ නරකයයි වෙන් කර ගැනීමක් නැති නිසා විවාදයක් කිසිම දෙයක් උපදින්නේ නැහැ. ඊළඟට සන්තෝ අසන්තේසු උපේක්ඛකෝසෝ ඊළඟට සාන්ත බවත් කියන දෙයකින් අන්තයට යන්නෙත් නැහැ. ඊළඟට අසාන්ත බව කියන දෙයින් අන්තයට යන්නෙත් නැහැ. එහෙම අන්තයට නොගොස් උපේක්ඛකෝසෝ උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. උපේක්ෂාව කියලා කියන්නේ සංසිඳීම, කෙලෙස් දුරු වීම නිසා ජීවිතය තුළ උපදින බලවත් වූ සංසිඳීමක්. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 18 ආකාරයකින් උපේක්ෂාවටපත් වීම. ඊළඟට ආකාර 32කින් උපේක්ෂාවටපත් වීම වශයෙන් නොඑක් අයුරින් අපි කලින් මේ කරුණ පැහැදිලි කළා. එතකොට කෙනෙක් උපේක්ෂාවටපත් වීම කියන දේ කෙනෙකුගේ ජීවිතය තුළ උපදිනවා ඇසින් දකින්නා වූ රූපේ පිළිබඳව මනාපමනාප බවකින් තොරව. ඒ පිළිබඳව මධ්‍යස්ත වූ ස්වභාවයකින් කල්පනා කරලා ජීවිත අවබෝධය තුළින් ඔහුගේ හැසිරීම පවත්වනවා. ඒකට කියන උපේක්ෂාව කියලා. ඊළඟට කනින් අහන ශබ්ද ගැන, නාසයෙන් දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රස ගැන, මේ ආදී වශයෙන් ඉන්ද්‍රියන්ට ලැබෙන අරමුණු සම්බන්ධව ඊළඟට තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන ආකාර කිහිපයකින් තියෙනවා. ඒ කියන්නේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත ආදී වශයෙන්. එතකොට මේ ආකාර හතරකින්ම මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අහන දකින්න ලෝකයේ පිළිබඳව මධ්‍යස්ථ බවකින් කටයුතු කරන්න පුළුවන් වෙන අවබෝධයටපත් වෙච්ච ශ්‍රාවකයෙකුට. ඊළඟට අනුග්ගහෝ උග්ගණ්හන්ති මඤ්ඤේ. ඒ කියන්නේ තමන් මදහත් ලෙස ජීවිතය ගැන බලනවා. ඒ කොහොමද සාන්ත නොවිච්ච ජනයා මැද උපශාන්ත භාවයටපත් වෙමින්. සාන්ත නොවන, සංසිඳුන් නැති, ඇවිස්සුන ජීවිත ගත කරන පිරිස් මැද උපශාන්ත බවටපත් වෙලා වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය පිළිබඳව මනා ලෙස ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය කෙලෙස් වලින් දුරු කර ගැනීම පිණිස අතීතය පිළිබඳව
කෙලෙස් රහිතව කල්පනා කිරීමක්, ඒ කියන්නේ කෙලෙස් සහිතව කල්පනාවකින් තොර වෙනවා. අතීතයේ සම්බන්ධයෙන් අතීතයේ තමන්ට වෙච්ච දේවල්, අතීතයට අදාළ වූ කාමයට අයිති දේවල්, ඊළඟට භවයට අයිති දේවල්, ඊළඟට අවිද්‍යා සහගත දේවල්, අතීතයේ සම්බන්ධ වූ යම්තාක් දේවල් ඇද්ද ඒ කිසිවක් සිතේ පවත්වන්නේ නැහැ. ඒ කිසිවකින් සිතෙහි ක්‍රියාත්මක භාවයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ තමයි සංසිඳුන නිවනටපත් වූ ශ්‍රාවකයාගේ ස්වභාවය. ඊළඟට ඡන්දගෝ නෝපි නිවිස්සවාදී, බුදුරජාණන් වහන්සේ වදාරනවා කැමැති දෙයක නොඹ බැඳිනා, වාදකෙසිත නොම දොඩනා. ජීවිතයට අයිති කැමැත්ත උපදින, සාමාන්‍ය ලෝකයා තුළ කැමැත්ත උපදින කිසිම කරුණකට ධර්මාවබෝධය ලැබූ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ කැමැත්තක් හටගන්නේ නැහැ. ඊළඟට ලෝකේ යම් කෙනෙක් යම් වාදයකට යම් කරුණක් ගන්නවද, ඒ ගන්නා වූ කිසිම දෙයක් ධර්මාවබෝධය කරන ශ්‍රාවකයාගේ ජීවිතයට අයිති නැහැ. ඒ ශ්‍රාවකයා ඒ සියල්ල ඉක්මවා ගිහිල්ලා සිටිනවා. ඒ නිසා වාදයකට උවමනා කරන කිසිවක් ඔහුගේ ජීවිතය තුළ උපදින්නේ නැහැ. ඊළඟට විප්පමුත්තෝ දිට්ඨි ගතේහි දීරෝ, සියලුම දෘෂ්ටීන්ට, සියලු මතවාදයන්ට බැඳෙන්නා වූ යම් තැනක් ඇද්ද, ඒ සියලු තැනින් ඒ ප්‍රඥාවන්තයා නිදහස් වෙලා සිටිනවා. මේ ලෝකේ යම්තාක් මතවාද, ප්‍රශ්න, අභියෝග, ඊළඟට විවාද, කලහ, රණ්ඩු සරුවල්, කලකෝලහල මේ සියල්ලම හටගන්න තැන ගැන බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේදීත් ඊටාම ලස්සනට දේශනා කළා. ඒ වගේ මේ දේශනාවේදීත් භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා විප්පමුත්තෝ, හෝ නිදහස් වෙනවා කුමකින්ද? යම් කිසි ආකාරයක දෘෂ්ටියකට, මතවාදයකට බැඳෙන තැනක් ඇද්ද ඒ තැනින්. ඒ තමයි හේතුඵල ධහම. හේතුඵල ධහම යම් තැනක ක්‍රියාත්මක වෙනවද යම් කෙනෙක්ගේ ජීවිතය තුළ, එතන තමයි සියලුම අර්බුදයන් උපදින තැන. ඒ සියලු අර්බුදයන් උපදින්නා වූ හේතුඵල ධහම අවබෝධ කරගන්න ශ්‍රාවකයෙකුට ඒ කිසිම ආකාරයක කෙලෙස් ගැටයන්, ඒව නිසා උපදින්නා වූ කෙලෙස් ස්වභාවයන් ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. න ලිප්පති ලෝකේ අනත්ත ගරහි, මේ ලෝකයට අයිති දේවල් තියෙනවා. ලෝකයට අයිති දේවල් පිළිබඳව කිසිම ආකාරයක බන්ධනයක් ජීවිතය තුළ හටගන්නෙත් නැහැ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න ලිප්පති. ලිප්පති කියලා කියන්නේ ඇලෙනවා. එහෙම නැත්නම් ඇසුරු කරනවා. ඒ ඇසුරු කිරීමක් නැහැ, ඇලීමක් නැහැ. ඒක හරියට උපමා කරලා තිනවා බුදුරජාණන් වහන්සේ නිලුම් කොළයක වතුර බිඳුව රැඳින්නේ නැත්තේ යම්සේද. ධර්මාවබෝධය ලැබූ ශ්‍රාවකයාගේ සිත කිසිම තැනක පිහිටන්නේ නැහැ කියලා. කිසිම තැනක. ඒ කියන්නේ මනුස්ස ලෝකේ පිහිටන්නේත් නැහැ. මනුස්ස ලෝකේ ස්ථිර වශයෙන්, ස්ථිරසාර වශයෙන් කිසිවක් දකින්නේ නැහැ. ඊළඟට දිව්‍ය ලෝකයේ ස්ථිරසාර වූ දෙයක්, සැපසහගත දෙයක් දකින්නේ නැහැ. ඊළඟට බඹලොවත් ස්ථිරසාර වූ සැපසහගත දෙයක් දකින්නේ නැහැ. මේ ලෝක ධාතුවේ යම්තාක් උප්පත්ති ස්ථාන නැද්ද? ඒ කිසිවක සැපසහගත වූ ස්ථිරසාර දෙයක් නොදකින ශ්‍රාවකයාගේ ජීවිතය, ඒ නිදහස් වූ සිත කිසිම තැනක පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැති නිසා ඒකට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥාව. ඒ කියන්නේ ලෝකේ කිසිම කරුණකට නොබැඳී වාසය කරන්න පුළුවන් ආකාරයේ දැක්මක්, ඥානයක් ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ පිහිටලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මහා විවහ සූත්‍රයේදී ඊටාම සුන්දර කරුණු මේ ජීවිත අවබෝධය පිළිබඳව දේශනා කරලා අවසාන ගාථා වශයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සබ්බ ධම්මේසු විසේනි භූතෝ. ඒ ශ්‍රාවකයා සියලු ධර්මයන්, ලෝකයට අයිති සියලු ධර්මයන් ඇසුරු නොකර වාසය කරනවා. ඒ වගේම ඒ කිසිම දෙයකට විසේනි කියලා කියන්නේ මාර සේනාවට. ඒ මාර සේනාවගේ වසඟයට යන්නා වූ කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැහැ. ඒ කිසිම දෙයක් පිළිබඳව ජීවිතයේ බන්ධනයක් නැහැ. මාර සේනාව තමයි පඨමාතේ කාමා සේනා, ဒုတိ ආරති උච්චති, තතියා කුප්පිපාසාතේ, චතුර්ථි තණ්හා පෞච්චති. එතකොට මේ විදිහට මේ භාගතුන් වහන්සේ ප්‍රධාන සූත්‍රයේදී වදාළ කාම සේනාව, ඊළඟට අරතිය, ඊළඟට තණ්හාව, මේ ආදී ඊළඟට තතියා කුප්පිපාසාතේ, බඩකින්න පිපාසය, මේ විදිහට මේ දසමාර සේනාවක් සිටිනවා. ලෝකයේ සියලු කරුණ වලට අධිග්‍රහිතව පිරිස් සිටිනවා. ඒ පිරිසගේ වසඟයට යන්නා වූ කිසිම දෙයක් පිළිබඳව, කිසිම ධර්මතාවයක් පිළිබඳව වසඟයට යාමක්
කිසිම ආකාරයක බන්ධනයක් ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා යංකින්ච දිත්තං ච සුතං මුතං වා යම් කිසි ආකාරයක මේ ලෝකයට අයිති දේවල් සම්බන්ධ විකතු වෙන ආකාර හතරක් තියෙනවා. ඒ තමයි අහන, දකින, ඊළඟට ආග්‍රහණය කරන මේ ආදී වශයෙන් ජීවිතයට ලැබෙන අරමුණු. එතකොට ඒකට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත. මෙන්න මේ ආකාරයේ කරුණු සම්බන්ධයෙන් කිසිම ආකාරයක බැඳීමක් නැහැ. ඒවට බන්ධනයක් තිබුණොත් තමයි මාරසේනාවගේ වසඟයට යන්නේ. මාරසේනාවේ වසඟයට නොයන ශ්‍රාවකයා සපන්න බහරෝ මුනි විප්පයුත්තෝ. පන්න බහර කියලා කියන්නේ ලෝකයට අයිති සියලු බන්ධනයන්ගෙන් මිදුණ බර පැහැර කරපු. මේ සසර ගමනේ බර මුළුමනින් බැහැර කරපු. ඒ සසර ගමනේ බර පවතින්නේ අහන දකින මේ ලෝකයේ පිළිබඳව. ඒ ලෝකයේ පිළිබඳ කෙලෙස් සහිත වූ යම් බන්ධනයක් ඇද්ද ඒ බන්ධනයේ විසින් ඔහුගේ ජීවිත ගමන සසර ගමනට යම් බරක් එකතු වෙනවා. එහෙම බර නැති කෙනාට කියනවා පන්න බහර කියලා. බර බැහැර කරපු, බර වීසි කරපු කියන අදහසින් පන්න බහර කියලා කියනවා. ඒ රහතන් වහන්සේ ධර්ම අවබෝධ කරපු ශ්‍රාවකයා පන්න බහරයි. බරෙන් නිදහස් වූ කෙනෙක්. ඒ වගේම විප්පයුත්තෝ ලෝකයට අයිති ධර්මයන් පිළිබඳව නිදහස් වීමෙන් යුක්තයි. න කප්පියෝ නූපරතෝ න පත්තියෝති. මේ ලෝකයට අයිති කැපසරුප් දේවල් කියලා තියෙනවා, අකැප දේවල් කියලා තියෙනවා. මේ ලෝකයේ කිසිම ආකාරයකින් මිනිස්සු විසින් හදාගත්තු සම්මුතියක් තුළ පිහිටන කෙනෙක් නෙමෙයි. ඊළඟට කිසිවක් පතන කෙනෙකුත් නෙමෙයි. කිසිම ආකාරයක කෙලෙස් සහිත වූ දෙයක් ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒ ධර්මය පිළිබඳව ධර්ම අවබෝධය කරපු ශ්‍රාවකයා පිළිබඳව අතිශය වූ සුන්දර කරුණු කිහිපයක් මේ ගාථා කිහිපෙන් වදාළේ. ඒතර බලන්න දැන් අපිට සාමාන්‍යයෙන් පින්වත්නි සාමාන්‍ය ලෝකයේ තුල වාසය කරන කෙනෙකුගේ මෙවැනි වූ ගුණයන් අහලකටවත් පැමිණීමක් නැහැ. මේ ආකාරයේ ගුණයන් පිළිබඳව ජීවිතයට ඇති කරගත්තු ඒ හැකියාවන් කිසිවක් නැහැ, දක්ෂතාවයන් කිසිවක් නැහැ. ධර්ම අවබෝධය ලැබපු කෙනෙකුට පමණයි මේ හැකියාවන්, දක්ෂතාවයන් මේ සියල්ලම තියෙන්නේ. ඒ නිසා ලෝකේ යම් කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ඒ නිදහස් වෙනවාද ඒ ශ්‍රාවකයන් තුළ වචනයෙන් කිව නොහැකි වූ අප්‍රමාණ ගුණයන් පිහිටනවා. එතකොට අපි සරණ යන්නේ එවැනි වූ ගුණයන්ගෙන් පරිපූර්ණ වූ එවැනි වූ ගුණයන් තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ වශයෙන් උපදවාගත්තු මහා ශ්‍රාවක සංඝ රත්නය. ඒ සංගරුවන අතරත වැඩ සිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දේශනාවලට විග්‍රහයන් කරන්නේ මේ මහා නිද්දේශ පාළියේ. එතකොට ඒකේ සඳහන් වෙලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරද්දී උන්වහන්සේ මුළුමනින්ම අවබෝධඥානය තුළ පිහිටලා ධර්ම දේශනා කරපු ආකාරය පිළිබඳව සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට ඒ අවබෝධයට පත්වෙන ස්වභාවයේ නොයෙක් අයුරින් විග්‍රහ කර නොයෙක් ක්‍රමවලින් බුද්ධ වචනයෙන්ම මේ සියලු කරුණු අරගෙන තියෙන්නේ. ඒ විග්‍රහයන් පවතින්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනෙන් ගත්තු වචන වලින් තමයි ඒ කරුණු පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒවැ කිසිම විසංවාදී බවක් එහෙම නැත්නම් නොගැලපෙන බවක් නැහැ. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයට ගැලපෙන දේවල් තියෙන්නේ. ඒ වගේම රහතන් වහන්සේලාගේ වචනයට ගැලපෙන දේවල් තියෙන්නේ. ඒ තුලින් අපිට පුළුවන්කම තියෙනවා ඒ රහතන් වහන්සේලාගේ අවබෝධය ගැන ඒ වගේම බුදුරජාණන් වහන්සේ කොයිතරම් ගැඹුරු සියුම් ධර්මයක්ද මේ දේශනාවලින් පෙන්වා දුන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් හිත පහදවා ගන්න. අපේ ජීවිතේට ඒක උපකාරයි. ඒ සිත පහදවා ගැනීම චිත්ත ප්‍රසාදය. ඒ තුලින් තමයි අපිට ඒ ධර්මයේ කරා සමීප වෙන්න තියෙන්නේ. ඊළඟට සමහර විට මේ කියපු කාරණා මේ කෙලෙස් වලින් නිදහස් වීමට උවමනා කරන නැත්නම් කෙලෙස් වලින් නිදහස් වෙච්ච ශ්‍රාවකයේ ස්වභාවය කියනකොට සමහරවිට ඒව අපිට එකපාර තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපිට මේ විෂය අපි ඉගෙනගත්තු දෙයක් හෝ එහෙම නැත්නම් අපි ඒක බහුල වශයෙන් පුරුදු කරලා තියෙන දෙයක් නොවන නිසා. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ දේශනා ඉගෙන ගැනීමේදී ඒ පිළිබඳව අපි අහන අවස්ථාවේදී චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ දහම් කරුණු අහලා ඒ පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදයේ තුලින්ම යම් පිනක් උපදවා ගැනීම අපේ ජීවිතයට ලොකු උපකාරයි.
ඒක බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ චිත්ත ප්‍රසාදය ගැන ප්‍රකාශ කරපු අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහුව ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා ලෝක ධාතු පිළිබඳව. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ ගැන ආනන්දයන් වහන්සේගේ සිතේ බලවත් වූ චිත්ත ප්‍රසාදයක් ඇති වුණා. ඒ චිත්ත ප්‍රසාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආනන්දයන් තුළ ඇති වුණ මේ චිත්ත ප්‍රසාදය හත්වතාවක් සක්විති සම්පත්තියත් හත්වතාවක් දිව්‍ය රාජ්‍යයත් ලබා දෙන්න සමර්ථයි කියලා. ඒ තරම් බලවත් වූ පුණ්‍ය විපාකයක් රැස් වුණා කියලා. නමුත් ආනන්දයන් මේ ජීවිතයේදීම කෙලෙස් දුරු කරන නිසා ඔහුට ඒ විපාකයේ ඒ විදිහට ලැබෙන්නේ නැහැ. කෙලෙස් දුරු කිරීමට උපකාර වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ නිසා බලන්න දැන් අපිට ඊටාම පැහැදිලි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ධර්ම අවබෝධ කරන ඒ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකින් කුමන ඉලක්කයක් කරා කුමන ඉලක්කයක් සාක්ෂාත් කිරීම සඳහා තමන්ගේ ජීවිතය මෙහෙවනවද කියන එක. ඒක ලාමක දෙයක් නෙමෙයි, ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ වගේම පහත් දෙයක් නෙමෙයි, උතුම් දෙයක්. ලෝකේ පවතින ඊටාම දුෂ්කරම දේ තමයි කෙලෙස් දුරු කරන මාර්ගය තමන්ගේ ජීවිතය තුළ උපදවා ගැනීම. ඒ නිසා මේ මහා විවහ සූත්‍රය මේ කරුණ වලින් භාග්‍යවතුන් වහන්සේ අවසන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ දෙවියන් තුළ ඇතිවෙච්ච සැක සංකා දුරු කිරීම පිණිස මේ මහා විවහ සූත්‍රයක් දේශනා කළා. ඒ නිසා මේ සැක සංකා දුරු වෙලා ගියපු දෙවි පිරිස සිය දහස් ගණනින් ලක්ෂ කෝටි ගණනින් ඒ ධර්මය අහලා මාර්ගඵල අවබෝධ කළා. ඒ නිසා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ධර්මයේ උපකාරයෙන් අපටත් ඒ උතුම් පිළිසරණ සලසා ගන්න ධර්මාබෝධයේ පිණිසම මේ උතුම් බුද්ධ වචනේ උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් සදහම් වැඩසටහන සඳහා දායකත්වයේ සපයන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් පුණ්‍යා චන්ද්‍රදාස මහත්මිය විසින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට රැස් කරගත් සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. දායකත්වයේ දරන පින්තුන් නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා. නිරාසා දසසිල් මෑණියන්ටත්, කරුණා දසසිල් මෑණියන්ට, ඒ වගේම සුසීමා දසසිල් මෑණියන්ටත්, මුදිතා දසසිල් මෑණියන්ටත්, අවන්ති ගමගේ ලක්ප්‍රිය බණ්ඩාර, අමිතා ඩෙප්, ඒ වගේම විමල් ගොපලුවැව කියන පින්තුන් හැම දිනාටමත් දායකත්වයේ දරූ පුණ්‍යා චන්ද්‍රදාස මහත්මිය ඇතුළු හැම දිනාටම පවුලේ දූ දරුවන් ආදී හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්තුන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්තුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.